ආයුබෝවන් දරුවනේ ගම්පහ අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කරනු ලබන සිප් නැනට සවියක් අධ්‍යාපනික වැඩසටහනේ තවත් එක් අවස්ථාවක් තමයි 11 ශ්‍රේණියේ ධ්වනිය පිළිබඳ පාඩම සාකච්ඡා කරන්නයි දැන් මේ අප සූදානම් වන්නේ. මෙම පාඩම විද්‍යා මූලිකව සාකච්ඡාවට භාජනය කරනවා තරංගයක් කියන්නේ මොකක්ද කියලා. තරංගයක් ලෙස අප හඳුනා ගන්න දරුවනේ එක් තැනක සිට තවත් තැනකට දිශා මාධ්‍යයක් හෝ අවකාශයක් කරහා ගමන් කරන ආවර්තීය චලිතයක්. වැනි ආවර්තීය චලිතයක් අපි හඳුනා ගන්නවා කුමක් කියලා දරුවනේ තරංගයක් කියලා. මෙන්න මේ වගේ ආවර්තීය චලිතයකට අපි කියන මොකක් කියලාද තරංගයක් කියලා. ඒතර තරංගයක් ප්‍රචාරණය වීම සඳහා ගොඩාක් වෙලාවට මාධ්‍යයක් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. තරංගයක් ප්‍රචාරණය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙනවා නම් ඒකට අපි කියනවා යාන්ත්‍රික තරංගයක් කියලා. තරංගයක් ප්‍රචාරණය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා විද්‍යුත් චුම්බක තරංගයක් කියලා. තරංගයක් ප්‍රචාරණය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙනවා නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? යාන්ත්‍රික තරංගයක් කියලා. තරංගයක් ප්‍රචාරණය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැත්නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? විද්‍යුත් චුම්බක තරංගයක් කියලා. ඒ වගේම අපාවට පරිසරය තුල විවිධාකාරයේ තරංග හම්බ වෙනවා දරුවනේ. ගුවන්විදුලි තරංග, රූපවාහිනී තරංග, ශබ්ද තරංග, ධ්වනි තරංග, ජල තරංග, සුනාමි තරංග, භූකම්පන තරංග, ආලෝක තරංග, රේඩියෝ තරංග, ශුද්ධ තරංග මේ සියල්ලම අපි හඳුනාගන්නේ තරංගාකාරයෙන්. ඒ තරංග අපි ගත්තොත් දරුවනේ අපි නැවත බෙදනවා යාන්ත්‍රික තරංග ප්‍රධාන ආකාර දෙකකට. යාන්ත්‍රික තරංග බෙදන ලබන ප්‍රධාන ආකාර දෙක තමයි තේරයක් තරංග සහ අන්වායම් තරංග. මුලින්ම අපි සාකච්ඡාවට භාජනය කරමු දරුවනේ තේරයක් තරංගයක් කියන්නේ මොකක්ද කියලා. තරංගය ගමන් කරන දිශාවට ලම්බක වංශ කම්පණය වීමක් සිදු වෙනවා නම් ඒක තේරයක් තරංගයක්. ජලය තුල හට ගන්නා ජල තරංගයක් අපි හඳුනාගන්නේ කුමක් කියලාද? තේරයක් තරංගයක් ලෙස. ඊළඟට අන්වායම් තරංගයක් කියන්නේ මොකක්ද? අන්වායම් තරංගයක් කියන්නේ තරංගය ගමන් කරන දිශාවටම මාධ්‍යාංශ කම්පණය වෙනවා. තරංගය ඉස්සරහට ගමන් කරනවා මාධ්‍යාංශ ටිකත් ඒ පැත්තටම ගමන් කරනවා. තරංගය ගමන් කරන දිශාවට මාධ්‍යාංශ කම්පණය වෙනවා නම් ඒවා අපි හඳුනා ගන්නවා අන්වායම් තරංග ලෙස. අන්වායම් තරංග සඳහා හොඳම උදාහරණ අවස්ථාව තමයි කුමක්ද? ධ්වනි තරංගය. ධ්වනි තරංග අන්වායම් තරංග සඳහා හොඳම උදාහරණ අවස්ථාව. ඒත් එක්කම අපි ඊළඟට සාකච්ඡා කරන්න යනවා දරුවනේ මේ තරංගයක් සම්බන්ධව අපිට හම්බෙන ප්‍රධාන වචන කීපයක් තියෙනවා. ඒ තමයි විස්ථාපනය, ඒ වගේම විස්තාරය, ඊට පස්සේ ශීර්ෂය, නිම්නය මෙන්න මේ ආකාරයට. යම් තරංගයක් සම්බන්ධව විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අපි යන්දොත් මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මේ එක තරංග වක්‍රයක් තමයි රතු පාටින් දක්වලා තියෙන්නේ. ඊළඟ නිල් පාටින් දක්වලා තියෙන්නේ තවත් තරංග වක්‍රයක්. මේ තරංගයක් උපරිම උස මෙන්න මේ ආකාරයට දක්වලා තියෙන මොකද්ද? විස්තාරය. එතකොට මේ තරංගයක උපරිම උස සහිතවන වන ස්ථානය මේ කුමක්ද? ශීර්ෂය. මේ පහළ අවස්ථාව මොකද්ද? නිම්න ලෙස අපි හඳුනා ගන්න. ඊළඟට අපි සෝදානම් වෙන්නේ මේ තරංගය හා සම්බන්ධව තවත් එක්තරා වැදගත් වචනයක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ තමයි තරංග ආයාමය. මොකද්ද මේ තරංග ආයාමය ලෙස අපි හඳුනා ගන්න. ඕනෑම තරංගයක එක සමාන පිහිටීමක් සහ එක සමාන චලිත ස්වභාවයක් දක්වන අනුයාත අංශ දෙකක් අතර පරතරය අපි හඳුනා ගන්නවා තරංග ආයාමය කියලා. ඕනෑම තරංගයක එක සමාන පිහිටීමක් හා එක සමාන චලිත ස්වභාවයක් දක්වන අනුයාත අංශ දෙකක් අතර පරතරය අපි හඳුනා ගන්නවා තරංග ආයාමය කියලා. එහෙනම් මේ තරංගය නම් අපිට ගන්න පුළුවන් මොකක් කියලාද දරුවනේ? ශීර්ෂ දෙකක් අතර හෝ නිම්න දෙකක් අතර දුර තරංග ආයාම ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් බලන්න දරුවනේ තරංග ආයාම නිර්වචනය කරන ආකාරය එකම පිහිටීමක් හා එකම චලිත දිශාවක් දක්වන අනුයාත අංශ දෙකක් අතර පරතරය තරංග ආයාම ලෙස අපි හඳුනා ගන්නවා. තරංග ආයාමය මයිලිමීටර් වලින් තරංග ආයාමය හැඳින්වීම සඳහා ලැම්ඩා කියන සංකේතය අපි භාවිතා කරනවා. ඊළඟට තරංගයක විස්තාරය. යම් තරංගයක පිහිටි අංශුවක උපරිම විස්ථාපනය. එහි අපි හඳුනා ගන්නවා කුමක් කියලාද? විස්තාරය කියලා. යම් තරංගයක උපරිම විස්ථාපනය අප හඳුනා ගන්නවා කුමක් කියලාද? විස්තාරය කියලා. විස්තාරයමයි ලබන එකකයක් කුමක්ද? මීටර්. ඊළඟ සංඛ්‍යාතය. තත්පරයක් තුළදී ඇතිවන කම්පන වාර ගණන
අපි හඳුනා ගන්නවා කුමක් කියලාද? කම්පන සංඛ්‍යාතය කියලා. තත්පරයක් තුළදී සිදුවන කම්පන වාර ගන්න. කම්පනයවට වස්තුවක් එක් තත්පරයක් තුළදී සිදු කර ගන්න ලබන කම්පන වාර ගන්නට අපි කියන කුමක් කියලාද? කම්පන සංඛ්‍යාතය කියලා. කම්පන සංඛ්‍යාතයේ මයිල් ලබන ඒකකය කුමක්ද? හර්ට්ස්. කම්පන සංඛ්‍යාතයේ මයිල් ලබන ඒකකය කුමක්ද? හර්ට්ස්. අපි දැන් සාමාන්‍යයෙන් කිව්වත් හර්ට් 20ක් කියලා. තත්පරයකට කම්පන වාර කීයක් සිදු වෙනවද? 20ක් සිදු වෙනවා. සංඛ්‍යාතයේ හර්ට් 20ක් කියලා කියන්නේ තත්පරයකට කම්පන වාර 20ක් සිදු වෙන අවස්ථාව. ඒ වගේම දරුවනේ තරංගයක් ගමන් කරන වේගය ස්පීඩ් එක. හරි තරංගයක් ගමන් කරන ස්පීඩ් එක කියන්නේ මොකද්ද? යම් තරංගයක් තත්පරයක් තුළදී ගමන් කරන දුර. තත්පරයේ කාල සීමාවක් තුළදී තරංගයක් ගමන් කරන දුරට අපි කියනවා තරංග වේගය කියලා. ඉතින් අපි වේගය හොයා ගැනීම සඳහා භාවිත කරන සමීකරණයක් කොහොමද? v සමානයි f ලැම්ඩා කියලා. v සමානයි f ලැම්ඩා කියලා භාවිත කරනවා. v කියන්නේ තරංගයේ ප්‍රවේගය, f කියන්නේ සංඛ්‍යාතය, ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. v සමාන f ලැම්ඩා භාවිත කරලා අපි තරංගයක වේගය හොයාගන්න පුළුවන්. එහෙනම් තරංගයක වේගය සොයා ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන් ඒ සංඛ්‍යාතය තරංග ආයාම වැඩි කරන්න පුළුවන්. සංඛ්‍යාතයේ තරංග ආයාම වැඩි කරපුවාම ලැබෙන්නේ මොකක්ද අරුමනේ? තරංගයක වේගය. ඊළඟට අපි ආවර්ත කාලය ලෙස හඳුන්වන්නේ මොකක්ද? එක් කම්පන වාරයක් සඳහා ගත වන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතුවත් එහෙම හර්ට් 20ක් කියලා. තත්පරයක කම්පන වාර 20යි. එලා ආවර්ත කාලය කොච්චරද? තත්පරයෙන් 20 1යි. අනේක හොඳින් අපි කල්පනා කරන්න ඕන. ආවර්ත කාලයක් කියලා කියන්නේ එක් කම්පන වාරයක් සඳහා ගත වන කාලය. ඊළඟ දරුවනේ අපි මුලින්ම සාකච්ඡාව ආරම්භ කරනකොටත් කිව්වා අප අපිට පරිසරයේ තියෙන තරංග ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා කියලා. ඒ තමයි යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග කියලා. යාන්ත්‍රික තරංගයක් කියන්නේ මොකක්ද? පදාර්ථයේ මාධ්‍යක අංශු කම්පණය වීමෙන් ඇතිවන්නා වූ සම්ප්‍රේෂණය සඳහා පදාර්ථයේ මාධ්‍යයක් අවශ්‍ය වන්නා වූ තරංග අපි හඳුනා ගන්නවා යාන්ත්‍රික තරංග කියලා. ධ්වනි තරංග, භූකම්පන තරංග, ජල තරංග, සුනාමි තරංග මේ සියල්ල අපි හඳුනා ගන්නේ යාන්ත්‍රික තරංග ගණයට. ඒ වගේම ඊළඟට අපි කතා කරන වැදගත්ම තරංග ආකාරය තමයි විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් ශේෂ්ත්‍රයක් හා චුම්බක ශේෂ්ත්‍රයක් එකිනෙකට ලම්බකු තල දෙකක් ඔස්සේ කම්පණය කරපුවාම ඊට අතුරුමැද දිශාවක් ඔස්සේ නිර්මාණය වෙන තරංගයක්. ඒකට අපි කියනවා විද්‍යුත් චුම්බක තරංගයක් කියලා. අපවට පරිසරයේ විවිධාකාර විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. මේ විද්‍යුත් චුම්බක තරංග වල පොදු ලක්ෂණ ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. සම්ප්‍රේෂණ මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තීරක තරංගයක් ලෙස තමයි ගමන් කරන්නේ. ඒ වගේම රික්තකයක් තුලින් පවා තුන වැඩි කිරීම 10 8 වෙනි බලයේ මිශ්‍රණයක ප්‍රවේග ගමන් කරනවා. විද්‍යුත්තා චුම්බක ගුණධර්ම. බාහිර විද්‍යුත්තා චුම්බක ශේෂ්ත්‍ර මගින් මේ තරංග වලට බලපෑමක් ඇති කරන්න බෑ. ඒ සමගම අපි කතා කරන්න යනවා විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය. අපවට පරිසරයේ විවිධාකාර විද්‍යුත් චුම්බක තරංග තියෙනවා. එම විද්‍යුත් චුම්බක තරංගවල සංඛ්‍යාතයේ හෝ තරංග ආයාමයේ ආරෝහණ අවරෝහණ පිළිවෙල පෙළගස්සපුවාම ලැබෙන තරංග අනුපිළිවෙලක් තියෙනවා. ඒ ලැබෙන තරංග අනුපිළිවෙලට අපි කියනවා විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය කියලා. නැවත කියමු බලන්න. අපවට පරිසරයේ විවිධාකාර විද්‍යුත් චුම්බක තරංග හම්බ වෙනවා. ඒ විද්‍යුත් චුම්බක තරංග වල සංඛ්‍යාතයේ ආරෝහණ පිළිවෙලට පෙළගස්සපුවාම ලැබෙන තරංග අනුපිළිවෙලට අපි කියන මොකක් කියලාද? විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය කියලා. විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය අපිට මුලින්ම හම්බෙන්නේ ගුවන් විදුලි තරංග, හා රූපවාහිනී තරංග. මේවා අප භාවිතා කරන්නේ සම්ප්‍රේෂණ කටයුතු සඳහා. ඒ කියන්නේ තොරතුරු සම්ප්‍රේෂණ ක්‍රියාවලියන් සඳහා. ගුවන් විදුලි හා රූපවාහිනී තරංග සම්ප්‍රේෂණ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන නිසා මේවා අපි ගුවන් විදුලි හා රූපවාහිනී තරංග ලෙස අපි හඳුනා ගන්නවා. ඊළඟට අපිට හම්බෙන ආදෝ රක්ත කිරණ. ආදෝ රක්ත කිරණ කියලා කියන්නේ මොනවද? දෘශ්‍ය ආලෝකය කියලා අපි කියනවානේ. අපේ ඇසට පේන ආලෝකය දෘශ්‍ය ආලෝකය. දෘශ්‍ය ආලෝකය පරාසේ රතු වර්ණයේ පහළ සංඛ්‍යාතයක් සහිත එකින තමයි ආදෝ රක්ත කිරණ කියලා කියන්නේ. ආදෝ රක්ත කිරණ නිසා තමයි අපට උණුසුමක් දැනෙන්නේ. ආදෝ රක්ත කිරණ තාප කිරණ විශේෂයක්. සූර්යාගෙන් අපට තාපය ලැබෙන්නේ ආදෝ රක්ත කිරණ ආකාරයට. ඒ වගේම ආදෝ රක්ත කිරණ භාවිතා කරලා අපට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. විශේෂයෙන් ආදෝ රක්ත සංවේදී කැමරා නිර්මාණය කරගන්න. ආදෝ රක්ත සංවේදී කැමරා නිර්මාණය කරගෙන රාත්‍රී කාලයේදී මිනිසුන්ගේ සතුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට අමතරව රූපවාහිනී යන්ත්‍රවල දුරස්ථ පාලකවල භාවිතා කරන්න මොනවද? තනිකරම ආදෝ රක්ත තරංග. ඊට අමතරව දරුවනේ අභ්‍යවකාශ ගවේෂණයේදී විශේෂයෙන් භාවිතා කරන්නේ ආදෝ රක්ත තරංග.
පාත්පයින්ඩ් යානය ගැන බහලා තියෙන දරුවනේ. ඇමරිකාවේ නාසා යන්ත්‍රයේ මගින් අඟහරු ග්‍රහයා වෙත ගවේෂණය සඳහා යොමු ලද දානේ. එහි අදෝ රක්ත සංවේදී කැමරාවක් තමයි භාවිත කරලා තියෙන්නේ. එතන අපි කතා කරන ඊළඟ මාතෘකාව තමයි දෘශ්‍යාලෝකය. අපිට පෙනීමට උදව් වන ආලෝකයට අපි කියන දෘශ්‍යාලෝකය කියලා. රන් තැඹිලි කඩන කොල්ලා නිල් ලිපෙක් දකි. රතු තැඹිලි කහ කොල්ලා නිල් ඉන්දිගෝ දම් කියලා අපි හඳුන්වන්නේ දෘශ්‍ය වර්ණාවලිය කියලා අපි හඳුනා ගන්නවා. නම් අපිට දැකීමට උදව් වන ආලෝකය දෘශ්‍යාලෝකය ලෙස අපි හඳුනා ගන්නවා. ඊළඟට පාරජම්බුල කිරණ. පාරජම්බුල කිරණ ගත්තොත් එimhe මොකද කියන්නේ? ඒවා මිනිසාගේ ඇසට සංවේදී වෙන්නේ. මිනිස් ඇතර සංවේදී නොවුනද මේ මැස්සන් වෙන ක්‍රමීන්ට පාරජම්බුල කිරණ සංවේදී වෙන බව සොයාගෙන තියෙනවා. මෙම කිරණ සම්මතර වැටුනොත් එimhe විටමින් D සංශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් අධික ලෙස පාරජම්බුල කිරණ වලට ශරීරය නිරාවුනොත් මොකද වෙන්නේ? සමේ පිළිකා ඇති වෙන්න පුළුවන්. පාරජම්බුල කිරණ භාවිතා කරන ලබන අවස්ථා රෝහල් වල විස බීජ නාශ කරන්න. ඒ වගේම සමහර රසායන ද්‍රව්‍යයක් භාවිතා කරලා පාරජම්බුල කිරණ අවශෝෂණය කරලා දිලිසීමක් ඇති කර ගන්න භාවිතා කරනවා. උදාහරණයක් වශයෙන් මුදල් නෝට්ටු වල රහස්‍ය සංකේත හඳුනා ගන්න භාවිතා කරනවා. අන්න වගේ අවස්ථා සඳහා පාරජම්බුල කිරණ භාවිතා කරනවා. X කිරණ. X කිරණ වල විශාල ශක්තියක් තියෙනවා. ඒ නිසා ශරීරය පුරා විනිවිද ගමන් කිරීමේ හැකියාවක් තියෙන X කිරණ වලට. X කිරණ අපි භාවිතා කරලා X-ray ගන්නවා. X කිරණ ඡායාරූප ගන්නවා. X කිරණ ඡායාරූප මගින් ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන අස්ථි හා පාටක වෙන් කර හඳුනාගෙන අස්ථි වල බිඳීමක්, පාටක වල ඉරියාමක්, ඒ වගේම ශරීරයේ වෙනත් ස්ථානයක යම් කිසි ආකාරයකට ඇති වෙන්න පුළුවන් ආගන්තුක යමක් පිළිබඳව තුවාල වගේ දේවල් පිළිබඳව හඳුනා ගැනීම සඳහා X-ray ගන්නවා කියලා අපි කියනවා. ඒදි භාවිතා කරන්නේ X කියලා. වෛද්‍ය කටයුතු වලදී ඒ වගේම යම් පදාර්ථයක පරමාණු විස්තරලා තියෙන රටාව පිළිබඳව අධ්‍යයනය කරන්න, කම්මල් වල පෑස්සුම් වල පළදු සොයා ගන්න, ගුවන් යම් ගමින් ගුවන් මගීන්ගේ ඒ වගේම නෞකාවල ගමන් කරන මගීන්ගේ බහලුම් පරීක්ෂා කරන්න, භාණ්ඩමළු පරීක්ෂා කරන්න X කිරණ භාවිතා කරනවා. ඊළඟට අපි ගත්තොත් දරුවනේ සුද්ධ තරංග මයික්‍රෝවේව්ස්. සුද්ධ තරංග අපි භාවිතා කරන ලබන විශාල වශයෙන්ම රේඩාර් පද්ධතිවල, ජංගම දුරකථනවල, ඊට අමතරව සුද්ධ තරංග උඳුන් වල. සුද්ධ තරංග උඳුන් වල මේ සුද්ධ තරංග භාවිතා කළා ඊටම කාර්යක්ෂමව ආහාර පිස ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් අධික ලෙස ජංගම දුරකථන භාවිතා කරොත් එහෙම යමලයට හානියක් සිදු වෙන්න පුළුවන් කියලා වාගෙන තියෙනවා. ඒ කියන්නේ සුද්ධ තරංග ඒ තරම් හිතකරනා වෙන්නේ නැහැ. සුද්ධ තරංග උඳුනක් තමයි පාට මේ දකින්න පුළුවන් වෙන්නේ. මේක තුලදී ආහාරයේ මතම තාපය උපදවන නිසා වඩාත් කාර්යක්ෂමව අවම පෝෂක හානියකින් යුතුව ආහාර පිස ගැනීම හැකියාවක් තියෙනවා. ඊළඟට අපි කතා කරන අනික අවස්ථාව තමයි ග්‍රැමා කිරණ. විකිරණශීලී මුලද්‍රව්‍ය මගින් තමයි මේවා නිදහස් කරන්නේ. මේ වගේ අධික ශක්තියක් තියෙනවා. ඒ නිසා ඝන වාහනයේ තාඩු කොන්ක්‍රීට් කුට්ටි බව විනිවිද ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා සජීවී සෛල මැරන්න විනාශ කරන්න පුළුවන් හැකියාවක් ග්‍රැමා කිරණ වලට තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පිළිකා සෛල මර්ධනය කරන්න, පිළිකා සෛල විනාශ කරන්න ග්‍රැමා කිරණ භාවිතා කරනවා. ඊට අමතරව ආහාර සහ ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන උපකරණ ජීවාණු හරණය කරන්නත් අපි ග්‍රැමා කිරණ යොදා ගන්නවා. ඊළඟ දරුවනේ අපි කතා බහ කරන්න යන්නේ ධ්වනිය පිළිබඳව. ධ්වනියක් ඇති වෙන්නේ යම් වස්තුවක් කම්පණය වෙලා. යම් වස්තුවක කම්පණයේ ප්‍රතිඵලයක් තමයි ධ්වනිය කියන්නේ. අපේ කටහඬ ඇති වෙන්නේ අපේ ස්වරාලය හා සම්බන්ධ ස්වරතන්ත්‍ර කම්පණය වීම නිසා. ධ්වනිය කියලා කියන්නේ අන්වායම තරංගයක්. එයා සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. ධ්වනියක් පරිසරය තුළ ගමන් කරනකොට සම්පීර්ණ විරලන ආකාරයට තරංගයක් ඉස්සරහට යනවා, මාධ්‍යාංශ ටිකක් ඉස්සරහට චලනය වෙනවා. තරංගයේ ගමන් ගන්නා දිශාවට මාධ්‍යාංශ කම්පණය වීම නිසා සම්පීර්ණ හා විරල නිර්මාණය වෙමින් ධ්වනි තරංගයක් ඉදිරියට ගමන් කිරීම සිදු වෙනවා. සම්පීර්ණයක් ලෙස හඳුන්වන්නේ අංශු එකට එකතු වන ස්ථානය. විරලනයක් ලෙස අපි හඳුන්වන්නේ අංශු ඈතලා තියෙන ස්ථානය. ඒත් එකම ධ්වනි තරංග ප්‍රචාරණය සඳහා අනිවාර්ය මාධ්‍යයක් තියෙන්න ඕන. ඒවා පරීක්ෂා කරන්න මෙන්න මේ ආකාරයේ ඇටොමක් අප නිර්මාණය කර ගන්න පුළුවන්. මේ ආකාරයේ ඇටොමක් නිර්මාණය කරගෙන මුලින්ම විදුලි සෙනුව ක්‍රියාත්මක කරනවා. විදුලි සෙනුව ක්‍රියාත්මක කරපුවාම එහි හඬ එළියට හොඳට ඇහෙනවා. ඊට පස්සේ පුතේ පහළින්ම තියෙන රික්තක පොම්පේ ක්‍රියාත්මක කරනවා. පහළින්ම තියෙන රික්තක පොම්පේ ක්‍රියාත්මක කරපුවාම ගන්ටා සරාව තුළ ඇති තියෙන වාතය ඉවත් වෙනවා. වාතය ඉවත් වෙලා යන්නේ මොකද වෙන්නේ? හඬ ටික ටික අඩු වෙලා ගිහිල්ලා අවසානයේ හඬ නැසී යනවා. ඒ කියන්නේ
ගාන්ටා සරාව ඇතුළේ සම්පූර්ණයෙන්ම රික්තකයක් නිර්මාණය වෙනවා. මේන් පැහැදිලි වෙනවා ධ්වනි තරංග සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍යයි කියලා. ඊළඟට අපි සාමාන්‍ය කතා කරන තවත් වැදගත් මාතෘකාවක් තමයි ධ්වනිය ගමන් කරන වේගය පිළිබඳ. සාමාන්‍යයෙන් වාතය තුළ ධ්වනිය ගමන් කරන 330ක් 340ක් වගේ ප්‍රවේගයකින්. හැබැයි අපි ජලය ගත්තොත් එහෙම 1400ක් 1460ක් ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් ගමන් කරනවා. වාහනේ දණ්ඩක් තුළ ධ්වනිය ගමන් කරනවා 5000 ms ශ්‍රේණියක ප්‍රවේගයකින්. ඒ කියන්නේ අංශු ප්‍රමාණය වැඩි වෙන්න ධ්වනිය සම්ප්‍රේෂණය වන වේගයත් වැඩි වෙනවා. ඒ වගේම දරුවනේ ධ්වනිය නිෂ්පාදනය කර ගන්න ලබන ආකාරය අනුව අපි සංගීත භාණ්ඩ ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. නැත්නම් ධ්වනිය නිපදවීම සඳහා භාවිතා කරන ප්‍රබල ස්වභාවය අනුව ඒවා අපිට ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන්. තත් භාණ්ඩ, සුචිර භාණ්ඩ සහ සමාඝාත භාණ්ඩ කියලා. තත කම්පණය වීමෙන් අඩුපුදවා ගන්නවා නම් ඒවා තත් භාණ්ඩ. වාත කඳක් කම්පණය වීමෙන් අඩුපුදවා ගන්නවා නම් ඒවා සුචිර භාණ්ඩ. පාටල හෝ තහඩු කම්පණය වීමෙන් අඩුපුදවා ගන්නවා නම් ඒවා සමාඝාත භාණ්ඩ ලෙස අපි හඳුනා ගන්නවා. තත් භාණ්ඩ ගත්තොත් එහෙම තත් භාණ්ඩයක් සඳහා අපිට ගන්න පුළුවන් උදාහරණ අවස්ථා ගණනාවක් තියෙනවා. ගිටාරේ, සිතාරේ, වයලීනිය මේ සියල්ල තත් භාණ්ඩ. තත් භාණ්ඩවල එකිනෙකට වෙනස් ස්වර උපදවා ගැනීම සඳහා අප භාවිතා කරන ප්‍රධාන උපක්‍රම තුනක් තියෙනවා. තතේ කම්පන දිග වෙනස් කිරීම, තතේ ආතතිය වෙනස් කිරීම. තතේ කම්පන දිග වෙනස් කරන්න පුළුවන්, තතේ ආතතිය වෙනස් කරන්න පුළුවන්, තතේ ඝනක වෙනස් කරන්න පුළුවන්. ඒ ක්‍රම තුන මගින්ම එකිනෙකට වෙනස් සංඛ්‍යාතයන්ගෙන් යුක්ත ස්වර උපදවා ගැනීම සඳහා අපි තත් භාණ්ඩ භාවිතා කරනවා. ඊළඟට සුචිර භාණ්ඩ, සමාඝාත භාණ්ඩ අපි ප්‍රධාන වශයෙන් බෙදෙනවා. බෙරේ රබාන උඩක්කේ දවුල තැම්මැට්ටම ඒවා අපි හඳුන්වන්නේ සමාඝාත භාණ්ඩ කියලා. පටල හෝ තහඩු කම්පණය වීමකින් ඇති වෙන්නේ සමාඝාත භාණ්ඩ. ඒ පටලවල ආතතිය හා ඝනක වෙනස් කිරීමකින් ඒ උපදින ස්වරවල සංඛ්‍යාත වෙනස් කර ගැනීම හැකියාවක් තියෙනවා. විවිධ ආකාරයේ සමාඝාත භාණ්ඩ අපේ සංගීත කටයුතු සඳහා විවිධ අවශ්‍යතාවයන් සඳහා යොදා ගන්න ලබනවා. ඊළඟට වායු කඳක් කම්පන වීමකින් අඩුපුදවා ගන්නා භාණ්ඩ වලට අපි කියන්නේ සුචිර භාණ්ඩ කියලා. බට්නල අවසා පිනාව හොරණෑව මේ සියල්ල සුචිර භාණ්ඩ. ඒත් එක්කම දරුවනේ ඊළඟට අපි සාකච්ඡා කරන්න යනවා ඉතා වැදගත් මාතෘකාවක්. ඒ තමයි ධ්වනීය ලාක්ෂණික. ධ්වනිය හා සම්බන්ධ ප්‍රධාන ලාක්ෂණික තුනක් තියෙනවා. ඒ තමයි තාරතාවය, හඬේ සැර සහ ධ්වනි ගුණය. තාරතාවය කියන පිච් එක කියලා. හඬේ සැර loudness එක. ධ්වනි ගුණය quality of sound කියලා අපි හඳුනා ගන්නවා. තාරතාවය යනු හඬේ තියුණු බවයි. එය රඳා පවතින්නේ උපදින තරංගයේ සංඛ්‍යාතය මත. සංඛ්‍යාතය වැඩි වන විට උපදින හඬේ තියුණු බව වැඩි වෙනවා. තාරතාවය වැඩි වෙනවා. සංඛ්‍යාතය අඩු වන විට උපදින හඬේ තියුණු බව අඩු වෙනවා, තාර්තාවය අඩු වෙනවා. කියන්නේ හඬ ගොරෝසු වෙනවා. ඒත් එක්කම ඊළඟ ගුණය තමයි දරුවනේ අපි සාකච්ඡාවට වාදනය කරන්නේ. මෙන්න මේ අවස්ථාව බලන්න. මේ රූපය දැක්කන ආකාරයට මුසටාන් දෙකක් තියෙනවා. පළවෙනි රූපය අපි ගත්තොත් එහෙම මොකද කියන්නේ? පළවෙනි රූපය අපි ගත්තොත් එහෙම තාර්තාවය අඩුයි. කම්පණය වෙලා තියෙන වාර ගන්න අඩුයි. තාර්තාවය අඩුයි. දෙවෙනි අවස්ථාවේ මොකද කියන්නේ? තත්පරයකදී කම්පිලා තියෙන වාර ගන්න වැඩි. ඒ කියන්නේ තාරතාවය වැඩි. එහෙනම් තාරතාවය රඳා පවතින්නේ තත්පරයකදී සිදුවන කම්පන වාර ගණන. ඊළඟට අපි කතා කරන අවස්ථාව තමයි හඬේ සැර හෙවත් උබලතාවය. හඬේ සැර හෙවත් උබලතාවය රඳා පවතින්නේ උපදින තරංගයේ විස්තරය මත. උපදින තරංගයේ විස්තරය වැඩි නම් හඬේ සැර වැඩි. උපදින තරංග විස්තරය අඩුයි නම් හඬේ සැර අඩුයි. අපි එමින් කතා කරනකොට හඬේ සැර අඩුයි. ටිකක් හයියෙන් කතා කරොත් හඬේ සැර වැඩි. ඊට හේතුව උපදින තරංග විස්තරය වෙනස් වීම. හඬේ සැර අපි හඳුන්වනවා විපුලතාවය කියලා. මේ රූපේ දැක්කන ආකාරය බලන්න දාරුවනේ. පළවෙනි ප්‍රස්ථාරයෙන් දැක්කන තරංගයේ විස්තරය අඩුයි. හඬේ සැර අඩුයි. දෙවෙනි අවස්ථාවේදී හඬේ සැර වැඩි, විස්තරය වැඩි. ඊළඟට අපි කතා කරන ඊළඟ වැදගත් මාතෘකාව තමයි the quality of sound, ධ්වනි ගුණය. ධ්වනි ගුණය සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ උපදින තරංගයේ ස්වභාවය අනුව. උපදින තරංගයේ ස්වභාවය අනුව තීරණය වන ගුණයක් තමයි ධ්වනි ගුණය කියලා කියන්නේ. උපදින තරංගයේ ස්වභාවය වෙනස් වෙනකොට ධ්වනි ගුණය වෙනස් වෙනවා. මේ පිළිබඳව අපි අධ්‍යයනය කරන්න පුළුවන් බොහොම පහසුයි. ඒ වගේම ඊළඟට අපි කතා කරන වැදගත් මාතෘකාව තමයි අතිධ්වනි තරංග. දරුවනේ අපි දන්නවා මිනිසාගේ ශ්‍රවණ සංඛ්‍යාත පරාසය හර්ට් 20 ඉඳලා 20000 දක්වා. හර්ට් 20000ට වඩා වැඩි නම්
අපි වට කියන්නේ අතිද්වන තරංග කියලා. වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සාගර ගවේෂණය මේ අවස්ථා සඳහා අපි යොදා ගන්නවා. ඊට අමතරව අපි යොදා ගන්න ලබන අවස්ථා ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් හාවා, ඩොල්ෆින්, වවුල වගේ සතුන්ට අතිද්වන තරංග උදට ඇහෙනවා. බල්ලන්ට සාමාන්‍යයෙන් හර්ට්ස් 40000ක පමා ද්වන තරංග ඇසීමේ හැකියාවක් තියෙනවා. වවුලා රාත්‍රී කාලේ බාධක මගහැර ප්‍රයාස කරගන්නේ අතිද්වන තරංග පරාවර්තනය කරලා ලැබෙන තරංග ස්වභාවය අධ්‍යයනය කිරීම. අතිද්වන තරංග පරාවර්තනයේ භාගී ලැබෙන තරංග ස්වභාවය අධ්‍යයනය කරලා වවුලා බාධක මගහැර ප්‍රයාස කිරීම සිදු කරනවා. ඒ වගේම ඩොල්ෆින් වගේ මාස්සයි ගොදුරු සොයා ගැනීම සඳහා මේ අතිද්වන තරංග භාවිතා කරනවා. ඊළඟට අපි අතිද්වන තරංග ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න ලබන විශේෂ අවස්ථාවක් ලෙස සෝනාර් තරංග පද්ධතිය අපි හඳුනා ගන්නවා. සෝනාර් තරංග මගින් මොකද කරන්නේ? මුහුදු පාත්‍රයට මේ තරංගය යවලා නැවත ඒමට ගත වන කාලය අනුව මුහුදේ ඇති ගැඹුර ඒ ස්වභාවය හඳුනා ගන්න. ඊළඟට අමතරව මාස්තරයන් සිටින දිශාව අනාවරණය කර ගන්න භාවිතා කරනවා. ඒ වගේම අන්තපුද්ගලයන් පරිසරයේ දේවල් හඳුනා ගන්න මේ අතිද්වන තරංග යොදා ගන්නවා. මෙන්න මේ වගේ අවස්ථා සඳහා. ඊළඟට අමතරව පරිලෝකන යන්ත්‍රවල අති ධ්වනි තරංග පරිලෝකන යන්ත්‍ර අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනින් කියන අවස්ථාවේදී ගර්භාෂය තුළ වැඩෙන දරුවාගේ කලලය පරීක්ෂා කරන්න අපි යොදාගන්නේ අතිද්වන තරංග. මෙන්න මේ ආකාරයට අතිද්වන තරංග භාවිතා කරලා ගර්භණී මවකගේ ගර්භාෂය තුළ ඉන්න දරුවාගේ ස්වභාවය නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අතිද්වන තරංග යොදාගන්න ලබන අවස්ථාවක් තමයි මුත්‍රාශය සහ පිත්තාශය අතර ගල් විනාශ කරන්න. මුත්‍රාශය සහ පිත්තාශය අතර ගල් පුපුරවා හරින අතිද්වන තරංග යොදා ගන්න. මේ ක්‍රමයට අපි කියනවා ලිතෝට්‍රිප්සි තාක්ෂණය කියලා. ලිතෝට්‍රිප්සි තාක්ෂණය. ඊළඟ ධර්මනේ විවිධාකාරයේ අතිද්වන තරංග යොදා ගන්න ලබන අවස්ථා තියෙනවා. ලෝ පැසින් කඩු සඳහා අතිද්වන තරංග යොදා ගන්න ලබන අවස්ථා තියෙනවා. ඊට අමතරව තවත් විශේෂ අවස්ථා සඳහා අතිද්වන තරංග යොදා ගන්න. ඊළඟ අදෝද්වනි තරංග. අදෝද්වනි තරංග කියන්නේ මොනවද? හර්ට්ස් 20ට වඩා අඩු ද්වන තරංග වලට අපි කියනවා මොනවා කියලාද? අදෝද්වනි තරංග කියලා. හර්ට්ස් 20ට වඩා අඩු ද්වනි තරංග අපි හඳුනාගන්නේ අදෝද්වනි තරංග කියලා. අදෝද්වනි තරංග ශ්‍රවණය කිරීමේ හැකියාවක් තියෙන කාටද? අලියට. ඉතින් දරුවනේ ඔබ සමග මේ සාකච්ඡාවට වාදනය කරේ ධ්වනිය කියන පාඩම. සිප් නැරඹ සවියක් ගම්පහ අධ්‍යාපන කලාපයේ මගින් සංවිධානය කරනු ලබන මේ වැඩසටහන් මාලාව ඔබගේ අප සාමාන්‍ය පෙළ විභාගයේ ජයග්‍රහණය සඳහා නිසක වශයෙන්ම උදව්වක් වනු නොවනවානයි කියලා මම තරම් විශ්වාස කරනවා.